තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අප හැම දිනාගේ ජීවිතවලට පිළිසරණ උදා කළ අපගේ ශාස්තෘ වූ මහා කරුණික බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අපගේ කල්යාණ මිත්‍ර ගුරු දෙවිඳුන් නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනි, දවස ආරම්භයේදීම මේ බණ පදය අහන ඔබ කවදාවත් හිතන්න එපා තමන්ගේ ජීවිතයේ අසරණයි කියලා. ගොඩාක් අය දවස පටන් ගන්නකොටම සමහරලාවට හිතවල අසරණකම් පුරව ගන්නවා. අසරණකම් පුරවාගෙන වේදනාවෙන් ආරම්භ වෙන දවස් කොච්චරද මේ ජීවිතේ. අයියෝ මේ කාලේ ප්‍රශ්න මේවා කවදා විසඳෙයිද කියලා හිත ඇතුලේ අසරණකමක් පුරවගෙන, පවුලේ හටගත්තන මොකක් හරි ප්‍රශ්නයක් ඒක හිතේ තැම්පත් කරගෙන මේ අසරණකම් කවදා නම් හරියාවේද එහෙම හිතාගෙන දවස පටන් ගන්නවා. කොච්චර ලස්සන හිමිදිරියක් උදා වුණත්, කොච්චර සුන්දර හිමිදිරියක් උදා වුණත් එයාගේ ජීවිතේ ලස්සන නැහැ. ඒ හේතුව අසරණකමක් ගැන හිත එයා දවස පටන් ගන්නවා. දවස ගත කරනකොටත් අසරණකම් ගැන හිතා දවස ගත කිරීම කොච්චරනම් තිබෙනවද? ගොඩාක් මිනිස්සු දවස ආරම්භ කරන්නේ අසරණකමක් හිතේ පුරවගෙන, දවස ගත කරන්නේ අසරණකමක් හිතේ පුරවගෙන, රැය නිින්දට යන්නේ අසරණ හිතකින්. පින්වතුනි, මේ බණපද ඇහෙන ඔබ කොයියම්ම හෝ ආකාරයකින්වත් හිතන්න එපා තමුන් අසරණයි කියලා. තමන් අසරණෙක් කියලා නොසිතිය යුතුයි. හේතුව අද මේ බණපදය අහනකොට ඔබට තේරෙවි. අපි අසරණයි කියලා හිතන්ට තරම් අපි අසරණ නෑ. අපිට සරණක් මුණ ගැහිලා දෙනවා. ඒ සරණ හරියට අඳුනා නොගැනීම අපි අසරණයි කියලා හිතන්න හේතුව. සරණ හරියට අඳුන ගන්න ඕන. අද මේ ධර්මය සරණ හරියට අඳුනා ගැනීම පිණිසයි. අද දේශනාවට දායකත්ව දරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන පින්වත් සමිත් ඒකනායක මහත්මයා විසිනුයි. එතුමා ධර්ම දානය සිද්ධ කරලා බලාපොරොත්තු වෙන්නේ එතුමාට නිවන් දකිනා ජාතිය දක්වාම නිරතුරුව උතුම් කලන මිතුරු ඇසුර ලැබීම පිණිස මේ ධර්ම දානය හේතු වේවා කියන උතුම් ප්‍රාර්ථනාවයි. පින්වතුනි, මේ ජීවිතේ අපි යම් මේ ප්‍රාර්ථනාවක් කරනවා නම් ඒ ප්‍රාර්ථනා අතරේ හරි වටින පැතුමක් සත්පුරුෂ ඇසුර පැතීම, සත්පුරුෂයා මුණ ගැහේවා කියලා සිතීම. බලන්න මේ මනුස්ස ජීවිතය අපි ලබනකොට අපට වාසනාව පින කියලා යමකට කියන්න පුළුවන් නම් ඒ මෙන්න මේක. අපේ හිත සත්පුරුෂයාගේ වචනේ ළඟ නැවතුණා. ආන්න ඒක තමයි අපේ වාසනාව. ආන්න ඒක තමයි අපේ පින. මේ ලෝකෙ මිනිස්සු එක එක තැන්වල නවතිනවා. ඇතැම්මු නවතින්නේ නාලු නිලියෝ ළඟ. ඇතැම්මු නවතින්නේ දේශපාලඥයෝ ළඟ. ඇතැම්මු නවතින්නේ එක එක විද්වතුන් ළඟ. ඇතැම්මු නවතින්නේ එක එක පාලකයෝ ළඟ. ඇතැම්මුගේ හිත ක්‍රීඩකයෝ ළඟ නවතිනවා. එක එකනාගේ හිත එක එක තැන්වලට යනවා. ගායකයන්ගේ වචන අහන්න ආසයි. නළු නිලියන්ගේ වචන අහන්න ආසයි. ක්‍රීඩකයන්ගේ වචන අහන්න ආසයි. එක එක අයගේ වචන ළඟ අපි නවතිනවා. දේශපාලඥයන්ගේ වචන ළඟ අපි නවතිනවා. ඒ තැන අතරමං වෙන හිත අතරේ අපේ හිත සත්පුරුෂයා අපට ආමන්ත්‍රණය කරනකොට එතන නැවතුණා. මේ තමයි අපේ වාසනාව. මේ තමයි අපි ලැබූ වාසනාව. මේකට තමයි අපේ පින කියලා කියන්නේ. සත්පුරුෂයා ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්ම දේශනාව ළඟ සවම්පත් නතර වුණා. අනේ
මේ අපිට යහපත පිණිස නේද මේ කියන්නේ කියලා හිතුණා. ඕක තමයි අපේ වාසනාව. ඒ නිසා තමයි මේ සියලු දේවල් අපිට දැන් උදා වෙලා තියෙන්නේ. අපි දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනවා. මේ දවස් ආරම්භ වෙනකොට පින්වතුන්ලා සවන් යොමාගෙන අද මේ බණපද අහනවා. මේ ජීවිතේ බණපද අහන්න යොමුුනේ කා නිසාද? සත්පුරුෂයෙක් නිසා. සත්පුරුෂයා නිසා උදා වූ සැනසෙල්ල දවසින් දවස වැඩෙනවා. එනිසා අද මේ අහන දේශනාව සද්ධර්මාලංකාරයේ ඇසුරෙනුයි අපි ඔබට කියලා දෙන්නේ. සද්ධර්මාලංකාරයේ පින්වතුනි අපි 4 වෙනි වර්ගයේ ඉඳලා තමයි ඔබට මේ කරුණු කාරණා සිහිපත් කරන්න කල්පනා කළේ. මොකද මූල පරිච්ඡේද තියෙනවා ධර්ම සංග්‍රහ වර්ගයේ, නිදාන වර්ගයේ සහ අබිනිහාර වර්ගය කියලා 103 වෙනි පිටුව දක්වාම බොහෝ ධර්ම කාරණා තිබෙනවා. නමුත් අපි මේ දහම් කතාවේදී ධම්ම සොණ්ඩක වර්ගයෙන් එහාට තියෙන කරුණු කාරණා තමයි ඔබට විස්තර කරලා කියලා දෙන්නේ. අද මේ ධර්ම දේශනාව සිද්ධ කරන්න මම කල්පනා කළේ වෙස්සාමිත්තා වස්තුව මුල් කරගෙන. වෙස්සාමිත්තාව. වෙස්සාමිත්තා කියලා කියන්නේ කවුද? කොසඹෑ නුවර රජකම් කරපු මහා රජුරුවන්ගේ අග්‍ර මහේසිකාව. ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ කොසඹෑ නුවර එක්තරා රජෙක් රජකම් කළා. ඒ රජුරුවන්ට අග්‍ර මහේසිකාවක් විදිහට වෙස්සාමිත්තාව හිටියා. දවසක් වෙස්සාමිත්තාව මේ රජුරුවොත් එක්ක කොසඹෑ නුවර ගෝසිතාරාමේ වැඩ ඉන්න තිලෝගුරු භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ගියා. බුදුරජාණන් වහන්සේගෙන් දහම් පද අහනකොට වෙස්සාමිත්තාව තෙරුවන් සරණ ගියා. තෙරුවන් සරණ ගියා. තෙරුවන් සරණ එහෙම නැත්නම් තිසරණ කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? සරණ කියලා කිව්වේ ආරක්ෂාව, පිහිට, රැකවරණය. රැකවරණ තුන් රැකවරණය, තුන් ආරක්ෂාව කියන අදහස තමයි තෙරුවන් සරණ කියලා කියන්නේ. ආරක්ෂා තුනක්. මොනවද ඒ ආරක්ෂා තුන? බුදුරජුන්ගේ ආරක්ෂාවය, ධර්මයේ ආරක්ෂාවය, සංඝයාගේ ආරක්ෂාවය. බුදුරජුන්ගේ සරණය, ධර්මයේ සරණය, සංඝයාගේ සරණය. බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගරුවන සරණ ගියාමයි වෙස්සාමිත්තාවට තමන්ට සරණක් පිහිටක් තියෙනවා කියන හැඟීම ඇති වුණේ. මේ කවරෙක්ද? රජෙකුගේ අග්‍රමහේසිකාවක්. රජෙකුගේ අග්‍රමහේසිකාවක් අසරණ නැහැ. එහෙමයි අපිට හිතෙන්නේ. නමුත් මේ ජීවිතේ පිංගුතුනේ අසරණකම සහ සරණ හරියට අඳුනා ගන්නකොටයි අපිට තේරෙන්නේ තෙරුවන් සරණ මුණ නොගැහෙද්දී ඒ ජීවිතේට වෙන මොනවා තිබුණත් අසරණයි. යම් ජීවිතයකට තෙරුවන් සරණ මුණ ගැහිලා නැත්තම් වෙන මොනවා මුණ ගැහුණත් අසරණයි. යම් ජීවිතයකට තෙරුවන් සරණ මුණ ගැහිලා තියෙනවා නම් වෙන මොනවා මුණ නොගැහුණත් ඒ ජීවිතේට සරණක් තියෙනවා. මේ ජීවිතය අසරණ නැහැ. ආන් ඒ නිසායි මම මේ බණපදේ ආරම්භ කරනකොට ඔබට කිව්වේ ඔබ අසරණයි කියලා නම් නොසිතිය යුතුයි. ඇයි හේතුව? පින්වතුන්ලා කාටත් අපි හැමදෙනාට බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබුණා. ධම්මං සරණං ගච්ඡාමි කියලා ධර්මයේ සරණ යන්න ලැබුණා. සංඝං සරණං ගච්ඡාමි කියලා සංගරුවන සරණ යන්න ලැබුණා. අපි අසරණ නැහැ. යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතු. මේ සසර ගමනේ සැරිසරා යන සත්වයාට යම් මේ වස්තුව මුණ ගැහෙනවාද මේ ලෝකේ? ඒ මුණ ගැහෙන වස්තුව අතරේ දෙව්ලොවේ දිව්‍ය සම්පත් ඇද්ද? මනුස්ස ලෝකේ මනුස්ස සම්පත් ඇද්ද? වෙන ලෝකයක වෙනත් සම්පත් ඇද්ද? යං කිංචි රතනං ලෝකේ යන්තාක් වස්තුන් මේ ලෝකේ ඇද්ද? විජ්ජති විවිධා පුතු. නොයෙක් ආකාරයෙන් විහිද පැතිරි. රතනං බුද්ධ සමන්නත්ති. බුදුරජාණන් වහන්සේට සමාන වූ වෙනත් රතනයක් වෙනත් මණිකක් නැත. එහෙමයි නේද ධර්මයේ තියෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ සරණ මුණ ගැහිමට වඩා වෙන වටින දෙයක් නැත.
ඒ වගේමයි ධර්මයේ සරණ මුණ ගැහිමට වඩා වෙන සරණක් නැත. රතනං සංඝ සමන්නත්ති සංඝ රත්නයේ මුණ ගැහිමට වඩා වෙනත් සරණක් නැත. අපට මේ තෙරුවන් සරණම මුණ ගැහිලා. ඉතින් කොහොමද අපි කියන්නේ අපි අසරණයි කියලා? මේක තමයි අපේ ජීවිතේ තියෙන සරණ. බලන්න වෙස්සාමිත්තාවට ඒ රජ දුවට එදා බුදුරජාණන් වහන්සේ බැහැ දැක්කාට පස්සේ භාග්‍යතුන් වහන්සේ සදහම් පද දේශනා කරද්දී තමන්ට සරණ ලැබුණා. දැන් ඒකට සරණක් තියෙනවා. ඇයි සරණ සහිතව කොසඹෑ නුවර තමන්ගේ රජදහනේ වාසය කළා. කොසඹෑ නුවර වෙනත් සතුරු රජෙක් විසින් ආක්‍රමණය කළා. මේ සතුරු රජුගේ ආක්‍රමණයෙන් වෙස්සාමිත්තාවගේ ස්වාමි පුරුෂයා වන කොසඹෑ නුවර රජුව කාලක්‍රියා කළා. මිය ගියා. රජු මිය පරලෝ ගියා විතරයි කොසඹෑ නුවර ඒ හිටපු මිනිස්සු සේනාව අර සතුරු රජාට යටත් වුණා. දැන් සතුරු රජා කොසඹෑ නුවර රජමාලිගාව අල්ලුවා. අල්ලලා රජමාලිගාවේ එක්කෙනා ගෙන්නනකොට වෙස්සාමිත්තාවත් ගෙන්නනවා. වෙස්සාමිත්තා කියලා කියන්නේ කඩා හැලෙන රූසිරි. දුටුවන්ගේ නෙත් පැහැර ගන්න තරම් ලස්සන. හරීම සොඳුරු ස්ත්‍රියක්. වෙස්සාමිත්තාව දැක්කා විතරයි අර සතුරු රජා වසඟ වුණා. වසඟලා ඇහුවා මේ කවුද? කිව්වා කොසඹෑ නුවර රජුරුවන්ගේ මහේසිකාවයි. දැන් මේ ස්වාමි පුරුෂයෙක් නැති තැනැත්තියා. එසේනම් මෑව සුවඳ දියෙන් නහවා ලස්සන ආභරණින් සරසවා මා ඉදිරියට කැඳවාගෙන වරෙව් කිව්වා. රාජපුරුෂයෝ ඇව එකතු කරගෙන ගිහිල්ලා සුවඳ දියෙන් නහවලා ඇයට ලස්සනට ඇඳුම් අඳලා ආභරණ පළඳලා ඇව එකතු කරගෙන ආවා දෙවඟනක් වගේ. අර සතුරු රජා කියනවා වෙස්සාමිත්තා දැන් නුඹගේ ස්වාමි පුරුෂයා කාලක්‍රියා කරලා. දැන් නුඹ අසරණයි. දැන් නුඹට පිහිටක් නැහැ. ඒයි වෙස්සාමිත්තා මං ඔබට පිහිට වෙනවා. උඹ මාගේ බිරිඳ වයන්. උඹ මාගේ බිසව වයන් කිව්වා. එතකොට වෙස්සාමිත්තා කියනවා නෑ රජතුමනි. මට බෑ තවත් පුරුෂයෙකුට මගේ හිත දෙන්න. ඒ මං යම් පුරුෂයෙකුට කැමති වී සිටියාද ඔබගේ අතින් ඒ පුරුෂයා ඝාතනය වුණා. මං තවත් කෙනෙක් එක්ක යන්නේ. මට ස්වාමි පුරුෂයෙක් ආය වුමනාවක් නෑ. එතකොට රජුරෝ දෙතුන් වතාවේ අවිටිරි කරා. ඒ දෙතුන් වතාවම ප්‍රතික්ෂේප කළා. රජාට කේන්ති ගියා. මේ මහරජා වෙස්සාමිත්තාට දඬුවම් පමුණවන්න කල්පනා කළා. ඒ වෙස්සාමිත්තා දැන් තී අසරණයි. ස්වාමි පුරුෂයෙක් නැති තීව රකින්නේ කවුද? දැන් මං තීට දඬුවම් පමුණවන්නයි මේ යන්නේ. තී මට එරෙහි වෙනවා නම් තී මගේ වචනේ ප්‍රතික්ෂේප කරනවා නම් මම තීව ගිනි දෙවියන්ට බිලි දෙනවා. රජමාලිගාව ඉදිරිපස වදක භූමියක් කරලා වෙස්සාමිත්තාව ගිනි දෙවියන්ට බිලි දෙන්න සූදානම් කළා. මහා දරසෑයක් හදලා දැන් මේ වෙස්සාමිත්තාවව වදකියු ලැහැත්ති අත් දෙකින් අල්ලගෙන ගින්දරට එකතු කරගෙන යන්න. ඇවිලෙන ගින්නක් අස්සට අර සුකුමාල ස්ත්‍රියව ඇතුල් කරන්නයි සූදානම්. ඇවිලෙන ගින්න පෙන්න අර සතුරු රජා අහනවා. ඒ විස්සාමිත්තා තීට තාම අවස්ථාව තියෙනවා. මට පුළුවන් තීට තාම මේ පිහිටක් වෙන්න. තී කැමති වෙනවා නම් මගේ බිරිඳ බවට පත් වෙන්න තී නිදහස්. හැබැයි තී අකමැති නම් තීට යන්න වෙනවා ගින්දර ඇතුළට. වෙස්සාමිත්තා කල්පනා කළා. මේ ලෝකේ සසර ගමනේ යන සත්වයාට සරණ පිණිස පිහිට පිණිස මව් ඉන්නවා කියලා හිතුවට මවගෙන් සරණක් පිහිටක් හැබෑවටම නෑ. පියා ඉන්නවා කියලා හිතුවට පියාගෙන් සරණක් පිහිටක් හැබෑවටම නෑ. වෙන ඥාතීන් සරණට පිහිටට ඉන්නවා කියලා හිතුවට
ඥාතියින්ගෙන් හැබැයි සරණක් පිහිටක් නැහැ. ධනය සරණක් පිහිටක් කියලා හිතුවට ධනය සරණක් පිහිටක් වෙන්නේ නැහැ. හැබැයි මට සරණක් තියෙනවා. මට පිහිටක් තියෙනවා. මගේ සරණ බුදුරජාණන් වහන්සේගේ සරණයි. මගේ සරණ ධර්මයේ සරණයි. මගේ සරණ සංඝයාගේ සරණයි කියලා විශ්වාමිත්තා තෙරුවන් සරණ සිහි කරන්නේ. සසර ගමනේ අසරණ, කෙලෙස් නිසාද අසරණ, නොයෙකුත් උවදුරු නිසාද අසරණ, සංසාර ගමනේ දුකින් දුකට පත්වීම නිසාද අසරණ මේ සත්‍යයහට තෙරුවන් සරණමයි සරණ. ඒතං කෝ සරණං කේමං. තෙරුවන් සරණ තමයි සත්‍යයගේ බිය නසන, බිය රහිත වූ සරණ. ඒතං සරණ මුත්තමං. ඒක තමයි උතුම්ම සරණ. ඒතං සරණමාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. තෙරුවන් සරණට පැමිණෙන අයමයි සියලු දුක් වලින් නිදහස් වෙන්නේ. විශ්වාමිත්තා මේවා කල්පනා කළා. පින්වතුනි, තෙරුවන් සරණ කියන එක කෙනෙකුගේ හදවතට හොඳට දැනුණා නම් එයාට අසරණකමක් දැනෙන්නේ නැහැ. අති දුර්ලභව සංසාර ගමනේ Tamanට සරණක් මුණ ගැහුණා කියන එකමයි එයාට දැනෙන්නේ. මොකද බුද්ධෝත්පාද කාලයක් කියලා කියන්නේ කල්ප ගානකට දුර්ලභ එකක්. නිතර ලැබෙන්නේ. නිතර ලැබෙන්නේ නැති බුද්ධ ශාසනයක විතරයි අපට සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ සරණ, ධර්මයේ සරණ, සංඝයාගේ සරණ කියන මේ අති දුර්ලභ වූ සරණ මුණ ගැහෙන්නේ. ඒ සරණ මුණ ගැහිම කියන එකට ලොකු වාසනාවක් තියෙන්න ඕන. ඒ වාසනාව ලද කෙනා ඒ වාසනාවත් තියාගෙන මං අසරණයි කියලා හිතනවා නම් ඒක නම් මහා කාලකන්නිකමක්. මොකද තෙරුවන් සරණ කියන එක මේ ලෝකේ නුවණැති බ්‍රහ්මයෝද සරණ කරගත්තා. මේ ලෝකේ නුවණැති දෙවියෝද සරණ කරගත්තා. මේ ලෝකේ නුවණැති මිනිස්සුද සරණ කරගත්තා. එක කාලෙක ඉරට අධිග්‍රහිත දේව පුත්‍රයා වන සූර්ය දේව පුත්‍රයාව රාහු කියලා මහා අසුරෙක් අල්ලගත්තා. ওই රාහු අසුරයා කියලා කියන්නේ පින්වතුනි සාමාන්‍යයෙන් ශරීර ප්‍රමාණය ගත්තාම සත්වයන්ගේ ලොකුම ශරීරය තියෙන කෙනා. බුදුරජාණන් වහන්සේ වදාලා විශාලම ආත්ම භාවය ඇති සත්වය අතරේ රාහු තමයි ලොකුම ඇඟක් තියෙන කෙනා. ඒ ලොකුම ඇඟ ගැන කියනවා නම් කට, රාහුගේ කට යොදුන් 50ක් තියෙනවා. රාහුගේ කට යොදුන් 50යි කියලා කියන්නේ යොදුනක් කියන්නේ කිලෝමීටර් 10ක්. එතකොට රාහුගේ කට ඇරියොත් එහෙම කොහොමද? කිලෝමීටර් 500ක පළලයි. එහෙම විශාලයි. එහෙම විශාල රාහු අසුරේන්ද්‍රයා ඉරට අධිග්‍රහිතව ඉන්න සූර්ය දෙවියන් ඇල්ලුවා. තමන්ගේ ග්‍රහණයට ගත්තා, හිර කරගත්තා. දැන් සූර්ය දෙවියෝ තමන්ගේ මොන බලපුලුවන් කාරකම් කරන්න හැදුවත් රාහු ඉස්සරහා බෑ. රාහු අල්ලගෙන අන්තිමේ සූර්ය දෙවියන්ට මතක් වුණා තමන්ගේ සරණ. මම බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක්, ධර්මයේ සංඝයා සරණ ගියපු කෙනෙක් කියලා මතක් වුණා. සූර්ය දෙවියෝ දුර ඈත ඉඳන්ම රාහුගේ ග්‍රහණයේ ඉඳන්ම බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. නමෝ තේ බුද්ධ වීරත්තු. බුද්ධ වීරයන් වහන්සේ ඔබ වහන්සේට නමස්කාර වේවා. විප්පමුත්තෝසි සබ්බදී. හැම දුකින් නිදහස් වන මුනිදුනි නමස්කාර වේවා. සම්බාධ පටිපන්නොස්මි. අනේ ස්වාමීනි මට මහා කරදරයක් පැමිණිලා. තස්ස මේ සරණං භවා. ස්වාමීනි මට සරණක් වනු මැනවි කියලා බුදුරජාණන් වහන්සේ සිහි කළා. ඒ කාලේ පින්වතුනි භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ. ඒ සිහි කරනකොට බුදුරජාණන් වහන්සේ මේ සූර්ය දෙවියන්ගේ වචනේ දිව්‍ය ශ්‍රවණයෙන් ඇහුවා. අහලා භාග්‍යතුන් වහන්සේ රාහුට ඇහෙන විදිහට වචනයක් කියනවා. තථාගතං අරහන්තං සූර්යෝ සරණං ගතෝ. රාහු ඔය සූර්ය දෙවියෝ සරණ ගිහිල්ලා ඉන්නේ තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේවයි. රාහු ඔය සූර්ය දෙවියන්ව අත්තර දමනු බුද්ධාලෝකානුකම්පකාති බුදුරජාණන් වහන්සේලා
ලෝකයට අනුකම්පා ඇති අයයි කිව්වා. තුන් ලෝකාග්‍ර අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගම්බීර බ්‍රහ්මස්වරය ඇහෙද්දී මහ බ්‍රහ්මයා පවා සාදරයෙන් සරණ ගියපු බුදුරජාණන් වහන්සේගේ වචනේ ඇහෙද්දී දෙදෙව් ලෝකාධිපති සක්දෙවිඳු 16 වෙලා සරණ ගියපු බුදුරජාණන් වහන්සේගේ වචනේ ඇහෙද්දී රාහු තිගැසිලා ගියා. ඒ මොහොතේම අත්හැරියා සූර්ය දෙවියන්ව. අත්හැරලා දාලා වෙවුල දෙව් මේ අසුරපුරයට ගියා කියනවා. වෙවුල අසුරපුරයට ගිහිල්ලා අසුරයන්ගේ රජුරුව වේපචිත්ති ඒ කාලේ. මේ වේපචිත්ති අසුර රජුරුව ළඟ රාහු ඉන්නවා වෙවුල. වේපචිත්ති අහනවා ඈ රාහු මොකෝ මේ වෙවුලන්නේ තැති අරගෙන මේ මොකක් නිසාද? කොමකටද බය වුනේ ඔබ? බුදු සමිඳුන් විසින් දෙසූ ගාථා ඇසුවෙමි. රාහු කියනවා බුදුරජාණන් වහන්සේ විසින් මට ගාථා කිව්වා. සූර්ය දෙවියන්ව අතහරින්න කිව්වා. අපේ මං කිව්ව ගමන් අත්හැරියා. මට අත්හරින්න බැරි වුණා නම් මගේ හිස හත් කඩකට පැලෙන්න තිබුණා කිව්වා. ඒ තමයි ශාස්ත්‍රූන් වහන්සේගේ තියෙන සරණ. පින්තුනේ බලන්න අපිට ආලෝකයේ දෙන ඉරට අධිග්‍රහිත සූර්ය දෙවියෝ බුදුරජාණන් වහන්සේව සරණ ගියා. ඔය වගේම සිද්ධියක් වුණා සඳ දෙව් පුතුටත්. චන්ද්‍රදේව පුත්‍රයාත් රාහු අසුරයා අල්ලගත්ත වෙලාවේ බුදුරජාණන් වහන්සේව සිහි කළා. නිදහස් වුණා. අපට සෞම්‍ය රැස් කිරණ පතිත කරවන සඳට අධිග්‍රහිත චන්ද්‍ර දෙවියෝත් බුදුරජුන් සරණ ගියා. හිතන්න මොහොතක් ඒ ගැන. ඉරට අධිග්‍රහිත දෙවියාත් බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් සඳට අධිග්‍රහිත දෙවියාත් බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් ඉරහඳට අධිග්‍රහිත දෙවිවරුන්ටත් සරණ බුදුරජාණන් වහන්සේ නම් ඉරහඳ යට ඉන්න අපට වෙන සරණක් තිබේවිද? අපට තියෙන එකම සරණත් බුදුරජාණන් වහන්සේගේ සරණමයි. විශ්වාමිත්‍රාවට මතක් වුණා මට බුදුරජාණන් වහන්සේගේ සරණ තියෙනවා. ඒ නිසා මට වෙන සරණක් ඕනේ. මේ මගේ ස්වාමි පුරුෂයා ඝාතනය කරපු සතුරු රජාගේ සරණ මට මොකටද? ඈ නිහඬ වුණා. රජුරු අනකලා ඔය ස්ත්‍රියවව ගින්නට බිලි දීපන් කිව්වා. විශ්වාමිත්‍රා ඒ වෙලාවේ හිතනවා මගේ ශාස්ත්‍රූන් වහන්සේ මට වදාළේ සතුරාටවත් ද්වේෂ කරන්න එපා කියලායි. මගේ ශාස්ත්‍රූන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ සතුරාටවත් ද්වේෂ කරන්න එපා කියලායි. ඒ නිසා මාව ගින්නට බිලි දුන්නත් මං මේ රජාට ද්වේෂ කරන්නේ. මාව ඇදලා ගින්නට දානේ උන්ටත් මං ද්වේෂ කරන්නේ. මම මෙත් සිතම පතුරවනවා. විශ්වාමිත්‍රාව තෙරුවන් සරණේ පිහිටලා මෙත් සිත පැතිරෙව්වා. හරි පුදුම සහගතයි. ගින්න මැදට විශ්වාමිත්‍රාව උස්සලා දැම්මට ඇවිලෙන්නේ. පුදුම සහගතයි පින්වතුනේ. වස්ත්‍රයක්වත් ඇවිලුන්නේ නෑනේ. ඇඳුමවත් ඇවිලුන්නේ නෑ. ගින්න මැද්දේ ඉන්නවා ඇවිලෙන්නේ නෑ. ඇයට රස්නියක් දැනෙන්නේ නෑ. ගින්න මැදට වැටිලා ආයෙ නැගිටලා හීන් සීරුවේ ගින්නෙන් එළියට ආවා. බලාගෙන ඉන්න මිනිස්සු පුදුමයටපත් වෙලා, සතුරු රජා පුදුමයටපත් වෙලා, වදකයෝ පුදුමයටපත් වෙලා රජුරන්ගේ කකුල් පණ නැතුව ගියා. එහෙම දන ගැස්සුණා. විශ්වාමිත්‍රාව ඉස්සරහා 16 වගේ වැඳගෙන ඒ රජා කියනවා උත්තමාවියනි මේ කවරනම් හාස්කමක්ද? මේ මහා සැඩ ගින්න මැදත් ඔබේ රෝම කූපයක්වත් ඇවිලුන්නේ? කුමක්ද මේ හාස්කම? කුමක්ද මේ මන්ත්‍රය? කුමක්ද මේ පිහිට? අපට ඒ ගැන කියා දෙන්න. අන්න ඒ වෙලාවේ විශ්වාමිත්‍රා කියන ඒ ශ්‍රාවිකාව නැතිම තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණ ගියපු උතුම් ශ්‍රාවිකාවක් ඇය. ඒ ශ්‍රාවිකාව රජුරවන්ට දහම් දෙසුවා. මෙන්න මෙහෙම කිව්වා. මාතා පිතාච ඥාතිච පරිවාරාච සෝ හදා. රජතුමනි
මවගෙන් හෝ පියාගෙන් හෝ මේ ලෝකේ වෙනත් ඥාතියෙකුගෙන් හෝ මන්තෝසදාදයෝ චාපි මහේසක්කෝච දේවතා වෙන යම් අද්භූත මන්ත්‍රයකින් හෝ සාරවත් ඖෂධයකින් හෝ එහෙම නැත්නම් Tamanට ඉන්න වෙනත් මහේශාක්‍ය දෙවි දේවතාවෙන් වහන්සේ කෙනෙකුගෙන් හෝ ඒතේ චඤ්ඤේච භූපාල සත්තානම් භයමාගතේ එබඳු කිසි කෙනෙක් මුල් වෙලා දුරු කරන්න බැරි බයවල් පවා එබඳු කිසි කෙනෙක් මුල් වෙලා දුරු කරන්න බැරි බයවල් පවා රක්ඛිතුම් නේව සක්කොන්ති හිත්වාන සරණත්තයන් කිසි කෙනෙකුගෙන් රැකවරණයක් නොලැබෙන තැනකදී පවා තෙරුවන් සරණින් රැකවරණය ලැබෙනවා කිව්වා. දැන් ඇය ඒක කියන්නේ තෙරුවන් සරණින් ඇය ලද රැකවරණය දකිමින්නේ. අම්මගෙන් ලබන්න බැරි රැකවරණයක්, තාත්තගෙන් ලබන්න බැරි රැකවරණයක්, වෙනත් දන්න කියන ඥාතියෙකුගෙන් ලබන්න බැරි රැකවරණයක්, වෙන මන්ත්‍රයකින් ලබන්න බැරි රැකවරණයක්, අద్භූත ඖෂධයකින් ලබන්න බැරි රැකවරණයක්, මහේශාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේ කෙනෙකුගෙන් ලබන්න බැරි රැකවරණයක් කොමකින්ද ලැබෙන්නේ? තෙරුවන් සරණින් ලැබෙනවා. තෙරුවන් සරණින් ඒ රැකවරණය තමන්ගේ ජීවිතයට අනිවාර්යයෙන්ම ලැබෙනවා. තෙරුවන් සරණින් ලැබෙන රැකවරණ මොනවද පින්වතුනි? තෙරුවන් සරණ නිසාම සුගති රැකවරණය ලැබෙනවා. සුගති රැකවරණය කියන එක මේ ලෝකේ ධනයකින් ලබන්න බෑ. සුගති රැකවරණය බලයකින් ලබන්න බෑ. සුගති රැකවරණය වෙන මන්ත්‍රයකින් ලබන්න බෑ. සුගති රැකවරණය මව් නිසා ලබන්න බෑ. සුගති රැකවරණය පියා නිසා ලබන්න බෑ. ඒ රැකවරණ තෙරුවන් සරණ යෑම මාත්‍රකින් හැබැයි ලබන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යකේචි බුද්ධං සරණං ගතාසේ යමෙක් බුදුරජාණන් වහන්සේව සරණ ගියේ වේ නම් ධම්මං සරණං ගතාසේ ධර්මය සරණ ගියා නම් සංඝං සරණං ගතාසේ සංගරුවන සරණ ගියා නම් නැතේ ගමිස්සන්ති අපායන් ඒ අය අපාය යන්නේ. ඒ අයගේ පරලෝ ජීවිතයට මුහුණ දෙද්දී අපාය යන්නේ. ඒ අයගේ පරලෝ ජීවිතය කියලා කියන්නේ පින්වතුනි මේ පිට කවුරුත් ගැන නෙමෙයි. පරලෝ ජීවිතය කියන එක අපට එන්නේ නැද්ද? අපට එනවානේ. පින්වතුන්ලාටත් මටත් අපි හැමෝටම පරලෝ ජීවිතය උරුමයිනේ. කවදද පින්වතුනි අපට පරලෝ වෙන්නේ? අපි දන්නේ නැනේ. අපිට පරලොවට යන්න වෙන දවස් අපි දන්නේ නැනේ. අපිට මේ ලෝකේ ඉන්න තියෙන ආයුෂය තියෙන්නේ තව පැයක් නම් අපිට තව පැයකින් පරලොව යන්න සිද්ධ වෙනවා. අපිට තියෙන්නේ තව වරුවක් නම් වරුවකින් අපිට පරලොව යන්න සිද්ධ වෙනවා. අපිට තියෙන දවසයි නම් දවසකින් අපිට පරලොව යන්න සිද්ධ වෙනවා. අපිට තියෙන සතිය නම් සතියකින් පරලොව යන්න වෙන්නේ නැද්ද? අපි දන්නේ නැහැ. අපි දන්නවා එකම එක දෙයක්. ඒ තමයි මේ ජීවිතයට සමු දීලා පරලොවකට යන්නට වෙනවාමයි. මේක අපි දන්නවා. ඒක අපි තේරුම් අරන් ඉන්න ඕන එක. මේ පරලොවට යන ගමනට පවා අපට තියෙන රැකවරණය තමයි බුදුරජාණන් වහන්සේගේ සරණ, ධර්මයේ සරණ, සංඝයාගේ සරණ. ඒ සරණ තිබ්බොත් නැතේ ගමිස්සන්ති අපායන් අපාය යන්නේ. පහාය මානුසං දේහං මනුස්ස ශරීරය අත්හරිනා දවසට දේවකායා පරිපූර්ණසන්ති. එයා දෙවියන් අතරේ උපත ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ තමයි අපිට තියෙන සරණ. ඔය සරණ තමයි දෙව්ලොව දෙවිවරුත් වර්ණනා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කළා මහණෙනි දෙව්ලොවෙන් දෙවි කෙනෙක් චුත වෙන්න ලං වෙනකොට අනේ දෙවිවරු කරන අවවාදයක්. අනෙක් දෙවිවරු ඒ දෙවියව ළඟට කරගෙන අර දෙව්ලොවෙන් චුත වෙන්න ලැහැත් වෙන දෙවියට කියනවා ඊතෝ බොහෝ සුගතින් ගච්ඡ භවත ඔයා දැන් මේ දිව්‍ය ලෝකෙන් චුත වෙන්න යන නිසා ඔයා ආයේ සුගතියටම යන්න. සුගතින් ගන්නවා සුගතියට ගෙහෙලා සුලද්ද ලාභං ලබ දුර්ලභ ලාභයක් තියෙනවා ඒක ලබන්න.
සුලද්ද ලාභං ලබිත්වා සුප්පතිට්ඨිතෝ භව. දුර්ලභ ලාභේ ලබාගෙන දෙවියෝ ඒකේ පිහිටන්ට. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි දෙව්ලොවින් චුත වෙන්න ලැහැත්ති වෙන ඒ දෙවියාට දෙවිවරු සුගතිය කියලා කිව්වේ මනුස්ස ලෝකේ ගැනයි. ඇයි හේතුව? එහෙ ඉන්න තියෙන අවකාශය පින්බලය නැති වෙනකොට ඊළඟට රැකෙනවා නම් රැකෙන්න පුළුවන් කොතනද? මනුස්ස ලෝකේ. ඒ නිසා කිව්වා මෙතන තමයි සුගතිය මෙහෙට එන්න. ඇවිල්ලා මෙහෙ තියනවා කිව්වා දුර්ලභ ලාභයක්. ඒ ලාභේ කුමක්ද? ඒ ලාභය තමයි බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගැනීමේ ලාභය. ධර්මයේ ගැන හිත පහදව ගැනීමේ ලාභය. සංගරුවන ගැන හිත පහදව ගැනීමේ ලාභය. ඒක ලබා ගන්නට කිව්වා. ඒක ලබාගෙන තව එකක් කිව්වා සුප්පතිට්ඨිතෝ භව. කාටවත් වෙනස් කරන්න බැරි විදිහට ඔය චිත්ත ප්‍රසාදේ ශක්තිමත් කරගන්න. ඔය තමයි අවවාදය. එතකොට බලන්න සුගති රැකවරණය පිණිස දෙව්ලොවේ වේවා මනුස්ස ලෝකේ වේවා බඹලොවේ වේවා සුගති රැකවරණය පිණිස අපට තියෙන පිළිසරණ කුමක්ද? බුදුරජාණන් වහන්සේගේ සරණ, ධර්මයේ සරණ, සංඝයාගේ සරණ. ඒ තෙරුවන් සරණින් ලැබෙන එක රැකවරණයක් සුගති රැකවරණ. ඊළඟට තෙරුවන් සරණ නිසාම ලැබෙනවා මාර්ගඵල රැකවරණය. මඟඵල ලාභින් ඔක්කොම පින්වතුනි බුද්ධ ශාසනේ. බුද්ධ ශාසනයෙන් පරිබාහිරව මඟඵල නැහැ. ඊළඟට ලැබෙනවා නිවන කියන රැකවරණේ. ඔක්කොම කංකටොළු දුරු වෙලා ශාන්තියටපත් වෙලා සැනසෙල්ලටපත් වෙලා නිවනේ සැනසීම කියන එක ලබන්නේ තෙරුවන් සරණ නිසා. මේ ඔක්කොම වෙන දෙයකින් ලබා ගන්න බැරි සරණ. ඒවං මහානුභාවං තං පච්චක්කං ඒහි පස්සිකං. රජතුමනි ওই විදියට මහා ආනුභාව සම්පන්නයි තෙරුවන් සරණ. ඔබ එන්ට ඇවිල්ලා ප්‍රත්‍යක්ෂ වශයෙන් මේක දැක ගන්නට. බලන්න මේ ධර්මයේ තියෙන ස්වභාවය, ශාසනයේ තියෙන ස්වභාවය. ඒහි පස්සික කියලා අපිට කියන්න පුළුවන්. ඇවිත් බලන්න. බුදුරජාන් වහන්සේගේ සරණට ඇවිල්ලා බලන්න. ධර්මයේ සරණට ඇවිල්ලා බලන්න. සංඝයාගේ සරණට ඇවිල්ලා බලන්න මේ පිරිසරණ නැද්ද කියලා. විශ්වාමිත්තා කියනවා රජතුමනි ඔබත් ඇවිල්ලා බලන්න ප්‍රත්‍යක්ෂයෙන් බලන්න. නානෝ පද්දව විද්ධංසින් නානා සම්පatti දායකං. තෙරුවන් සරණ නිසා නොඑක් උපද්‍රව දුර වෙලා යනවා. විද්ධංසන කියලා කිව්වේ උපද්‍රව විනාශ වෙලා යනවා. උවදුරු නැසෙනවා. ඒ වගේමයි නානා සම්පatti දායකං. නොඑක් සම්පatti හැම අයුරින්ම ලබා දෙන සම්පatti තෙරුවන් සරණ නිසා ලැබෙනවා. සරණත්තයන් හි යෝ සත්තෝ සුසමාදාය ගන්නති. ඉදවා පරත්තං වා ලෝකේ සෝ සුඛාන විහායති. රජතුමනි යම් කෙනෙක් හොඳට තෙරුවන් සරණ ගියා නම් තෙරුවන් සරණ කියන එක තමන්ගේ ජීවිතේට හොඳට අරගත්තා නම් තෙරුවන් සරණ හොඳට අරගන්නවා කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? අවබෝධයෙන්ම සරණ යෑම. නිකන් කටින් කිව්වාට නම් අවබෝධයෙන් සරණක් වෙන්නේ නැහැ. අවබෝධයෙන් සරණ යනවා කියලා කියන්නේ මොකද්ද? ගුණ අඳුනගෙන සරණ යෑම. ඒ බුදුරජාන් වහන්සේ මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා අඳුනගෙන සරණ යන්න ඕන. ධර්මයේ මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා අඳුනගෙන සරණ යන්න ඕන. සංඝයා මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා අඳුනාගෙන සරණ යන්න ඕන. අන්න ඒකට කියනවා මේ මනාකොට සරණ ගත්තා කියලා. මනාකොට සරණ ජීවිතේට අරගන්න ඕන. ඒ මනාකොට සරණ ජීවිතේට අරගත්තාම ඒ කෙනාට මොන කරදරේ කංකටොළු ආවත් තෙරුවන් සරණ මතක් වෙනවා. ඇයි ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තෙරුවන් සරණ තුල අපිට ලබා දුන්නේ පින්වතුනි සත්‍යය. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනාට හම්බ වෙන්නේ සත්‍යය. ධර්මයේ සරණ ගියපු කෙනාට හමු වෙන්නේ සත්‍යය. සංඝයා සරණ ගිය කෙනාටත් හමු වෙන්නේ සත්‍යය. මේ ලෝකේ තෙරුවන් මඟ හැරුණොත් එහෙම එයාට මුණ ගැහෙන්නේම බොරුව. බොරුව මුණ ගැහිලා මුලාවටපත් වෙලා අසරණ වෙනවා. සත්‍ය මුණ ගැහිච්ච කෙනා
සත්‍ය දැක පිළිසරණක් ලබනවා. ඉතින් බලන්න අපේ ශාස්ත්‍රුන් වහන්සේ අපට මේ ලබා දීපු මේ මනුස්ස ජීවිතයට ලබා දීපු ශාන්තිය කොයි වගේ එකක්ද කියලා. මේක හොඳට අඳුනගත්තොත් කවදාවත් පින්වතුනි අපට මේ ලැබූ සරණ මගහැරෙන්නේ. ඔබ හොඳට මතක තියාගන්න. අපිට බණ පොත් කියවනකොට හරියට මුණ ගැහෙනවා. මේ සරණ මුණ ගැහිලා ඊළඟ මොහොතේ සරණ වෙනසෙන හැටි. සරණ මුණ ගැහෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන අහන්න ලැබෙනවා, ධර්මයේ ගැන අහන්න ලැබෙනවා, සංඝයා ගැන අහන්න ලැබෙනවා. හැබැයි ඒ සරණ තමන්ගේ ජීවිතයට ගන්න බැරි වෙනවා. එයාට අහිමි. බලන්න දේවදත්ත බුදු ගුණ ඇහෙන මානේ, දහම් ගුණ ඇහෙන මානේ, සංඝ ගුණ ඇහෙන මානේ ඒ සරණට සමීපවත් නොවි දේවදත්ත ගියා. මරණින් මත්තේ නිරේ. කෝකාලිකට සරණ ගැන නිතර ඇහුණා. දැන් මේ වෙනකොට කෝකාලික පදුම නිරේ. චින්චි මානවිකාවට තෙරුවන් ගුණ මැහුණා. හැබැයි බැරි වුණා සරණක් හදාගන්න. ඇයට 3 ආරක්ෂාවම නැතුව ගියා මේ වෙද්දි නිරේ. ඉතින් ඒකයි. තෙරුවන් සරණ යම් කෙනෙක් ජීවිතේට හොඳට අරගත්තොත් ඉදවා පරත්තං වා ලෝකේ සෝ සුඛාන විහායති. එයාට මේ ජීවිතේවත් පරලොවේවත් සැපය නම් අහිමි වන්නේ නැත. මේ ජීවිතේ සැපය අහිමි වෙන්නේ නැහැ. පරලොව සැපය අහිමි වෙන්නේ නැහැ. ඒක දුප්පත් අම්මා කෙනෙක්. එයාමට ගොඩාක් සල්ලි භාගේ නැහැ. ගොඩාක් ධන සම්පත් තිබුණේ නැහැ. ගොඩක් ධන සම්පත් නොතිබුණත් ඒ අම්මට තෙරුවන් සරණ මුණ ගැහිලා තිබුණා. ඒ අම්මා දවසක් තමන්ගේ නිවසින් ඉස්සරහට එනකොට දොර ඇරගෙන එළියට එද්දි ගේ ඉස්සරහා වැටේ වැටකොළු වෙලක් ගිහින් තිබුණා. ඒකේ වැටකොළු මල් පිපිලා. අම්මා මේ වැටකොළු මල් කඩාගත්තා. මේ මල් මං බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියලා. මේ සිදුවීම වෙද්දී භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් වැඩලා. බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් කරලා සෑයක් කරවා තිබුණා. ඒ සමීපේ. මේ අම්මා මේ මල් ටිකත් අරගෙන බුදුරජාණන් වහන්සේට මම මේ මල් පූජා කරනවා කියලා හිත පාරට බැස්සා. වැඩි දුරක් ඒ අම්මට ය아가න්න බැරුව ගියා. ඒ අම්මට පිස්සු හැදිච්ච ගව දෙනා කැනගෙන ගියා. ඒක බොහොම මාරක පහරක්. ඒ අම්මා එහෙම ඇදගෙන වැටුණා. ඒ අම්මා පූජා කරන්න කියලා හිතාගෙන හිටපු මල් ටික පාරේ විසිරලා ගියා. ඒ අම්මා කලුරිය කළා. නිදාගෙන පිබිදියාක් වගේ මරණින් මත්තේ ඈ උපදිනවා තව්තිසාවේ. ස්වර්ණමය දිව්‍ය විමානය හරියට වැටකොළු මල් වගේමයි. ඈට මේ විමාන දිහා බලද්දි පේන්නේ වැටකොළු මල කහ පාටයි. ඈට පේනවා හැමතැනම කහ පාටට. දිව්‍ය විමානයේ වහලේ කහ පාටයි. රත්තරන්. පිරිසුදු රත්තරන් කහ පාටයිනේ ලස්සනයිනේ. කහ පාටින් බබ්බලනවා. කොඩි ඔසවලා තියෙනවා. කහ පාටින් බබ්බලනවා. ලස්සන පොකුණක් තියෙනවා. ඒ පොකුණේ වැල්ල කහ පාටින් රන් පාටින් බබලනවා. ඒ පොකුණේ මාළු පේනනවා. උණුත් රත්තරන් පාටයි. ඒ පොකුණේ නෙළුම් මල් පිපිලා නෙළුම් මලුත් රත්තරන් පාටයි. නෙළුම් මල් වල නෙළුම් කොළත් රත්තරන් පාටයි. ඈ බලනවා තමන්ගේ චවි වර්ණය, තමන්ගේ ඇඟත් රත්තරන් පාටයි. තමන්ගේ කෙස් කලඹත් රත්තරන් පාටයි. ඈ මේ ජීවිතෙත් දුප්පත් ගෙදරක වාසය කළාට බුදුගුණ හිත දහම් ගුණ හිත සංඝ ගුණ හිත හරි සැපසේ සුවසේ වාසය කළා. මානසිකකුයි සුවය සැපේ කියලා කියන්නේ පින්වතුනි දෙවිදිහකට විස්තර කරන්න පුළුවන් එක. කායික සැප කියලාත් විස්තර කරෑකි, මානසික සැප කියලාත් විස්තර කරෑකි. ජීවිතේ තියෙනවා කායික සැප මානසික සැප කියන දෙකම. පින්වතුනි යකින් ගොඩාක් වටින සැප කායික සැපේද මානසික සැපේද? මානසික සැපේ.
කායික සැප කොච්චර තිබුණත් මනසේ සැප නැත්තම් අර කායිකව ලබන සැපය විඳ ගන්න බැරුව යනවා. එහෙම නැන්ද? හිතට දුකක් ඇති වෙච්ච වෙලාවක රහට තියෙන කෑමත් රහ නැහැ. හිතට දුකක් ඇති වෙච්ච වෙලාවට හොඳ කුෂන් ඇඳෙත් සනීපයක් නැහැ. හිතට කංකටොළු හටගත්ත වෙලාවට AC වාහනේ ගියත් සැප නැහැ. එහෙම නැද්ද? එතකොට තෝරගන්න සැප අතරේ වටිනම සැපේ මොකද්ද? මානසික සැපේ. තෙරුවන් සරණ ගියපු කෙනාට ලැබෙන සැපය ඒක වටිනම සැප. මානසික සැපය. ඉතින් මේ අම්මා වාසය කළෙත් මානසික සැපෙන් යුක්තව. බලන්න මිය පරලෝ ගිහිල්ලා තව්තිසාවේ දිව්‍ය භවනක උපදිනවා. ඒ දිව්‍ය භවනෙත් ඇයට කායික සැපක් තියෙනවා, මානසික සැපක් තියෙනවා. ඇයි හේතුව? ඈ පිදු වැටකොළු මල්වල පාටම ඇයට හාත්පස පේනවා. ඇයට මතක් වෙන්නෙම පින. මං වැටකොළු මල් පුදලා මෙතෙක් ආවේ. ඒකයි. තෙරුවන් සරණ නිසා ඒ කෙනා මෙලොව පරලෝ දෙකේම සැපයෙන් පිරිහෙන්නේ නැත. වෙස්සාමිත්තා රජදුව අර සතුරු රජුට බොහොම සෙනෙහසින් කියනවා. තස්මා ත්වම්පි බුහුපාල ගන්හාහි සරණත්තයන්. එනිසා මේ භූමිය පාලනය කරන රජතුමනි, ඔබතුමාත් ඒ තෙරුවන් සරණම ඔබේ ජීවිතයට අරගන්න. තන්තේ භවති සබ්බත් තානං ලේනං පරායනං. ඔබ තෙරුවන් සරණ ජීවිතයට සම්බන්ධ කරගත්තොත් රජතුමනි, ඒකම ඔබට තානං පිහිට වෙයි, ලේනං ආරක්ෂාව වෙයි, පරායනං පිළිසරණ බවට පත් වෙයි. තෙරුවන් සරණ ඔබට තිබුණොත් ඒකමයි ආරක්ෂාව, ඒකමයි පිහිට, ඒකමයි රැකවරණය කියලා එදා වෙස්සාමිත්තා සතුරු රජුටත් රැස්ව හිටපු රාජකීය පිරිසටත් ආමන්ත්‍රණය කරද්දී ඔවුන් හැමදෙනාම වෙස්සාමිත්තාව ඉදිරියේ වැඳ වැටුණා. ඒ මොහොතේම ඒ රජුත් රාජකීය පිරිසත් බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ධම්මං සරණං ගච්ඡාමි කියලා ධර්මය සරණ ගියා. සංඝං සරණං ගච්ඡාමි කියලා සංගරුවන සරණ ගියා. ඒ සතුරු රජු එදායින් පස්සේ වෙස්සාමිත්තාවට සැලකුවේ මවකට වගේ. බිරිඳ කරගන්න නැහැතුනේ. මාතෘ තනතුරේ තියලා අවවාද අනුශාසනා ලබා ගනිමින් ඒ සතුරු රාජයා එදායින් පස්සේ රාජ්‍ය පාලනය කරා කියලා මේ සද්ධර්මා ලංකාරය කියන ග්‍රන්ථය හරි ලස්සනට මේ විස්තරේ වර්ණනා කරනවා. ඒ වර්ණනාව අවසන් වෙන්නේ පිංගුතුනේ මෙන්න මෙහෙම. ඉති සරණ වරං සා කේවලං උග්ග හෙත්වා ජලිත දහන මජ්ජේ සීති භාවං අලත්ථ. සරණේ තියෙන ආනුභාවයේ තේරුම් ගන්නට නම් වෙස්සාමිත්තාගේ කතාවත් හොඳටම ප්‍රමාණවත් කියනවා. මහා ගිනි ජාලාව මැදත් ඈ සීතල ලැබුවා කියනවා. තෙරුවන් සරණ නිසා. දැන් ඒකනේ කතාව. මහා ගිනි ජාලාවක් මැදට ඈ යනකොට ඒ ගිනි ජාලාව සිසිල් වුණා. තෙරුවන් සරණ සිහි කරපු නිසා. තෙරුවන් සරණ සිහි කිරීමත් බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන් ලැබූ මෛත්‍රියේ ආනුභාවයත් මේ දෙකම එකතු වෙලා වෙස්සාමිත්තාට අර ගින්න සිසිලසක් වුණානේ. ගිනි මැද සිසිලස ලැබූ වෙස්සාමිත්තාවගේ කතාව සිහි කරන කෙනාට මේ සරණේ උතුම් බව සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න පුළුවන් කියනවා. පරම සරණ සීලං පාලයන්තා කතංගෝ න ලබත භව භෝගං නිබ්බුතිං චාපි අන්තේ. ඉතින් ගිනි ජාලාවක් මැද්දේ කෙනෙක් සිසිලස ලැබුවා නම් තෙරුවන් සරණ නිසා ඔබ තෙරුවන් සරණ ගියොත් මේ සසර ගමනේ ලබන්න තියෙන භවභෝග සම්පත් ඊළඟට කෙලවර ලබන නිර්වාණ සම්පත් ඔබට නොලැබී තියෙයිද? ආන් එහෙමයි සද්ධර්මා ලංකාරය මේ කතා පුවත අවසන් කරමින් අපෙන් අහන්නේ. මේ සද්ධර්ම ලංකාරයේ තියෙන ගාතාව මම කිව්වේ. අහනවා ගින්න මැද්දේ සිසිලස ලැබුවා නම් තෙරුවන් සරණ ගියපු ඔබට මේ සසර ගමනේ භවභෝග සම්පත් සහ කෙලවර ලබන නිර්වාණ සම්පත්තිය නොලැබී තියෙයිද?
ඒ නිසා වින්වතුනි ඒක හොඳට හිතේ රඳව ගන්න. හිතේ රඳවාගෙන මනුස්ස ජීවිතේ අපිට ලැබිච්ච මේ දුර්ලභ තෙරුවන් සරණේ වටිනාකම ඔබ හොඳට තේරුම් ගන්න. මට මොන දේ නොලැබුණත් මට ලැබුණනේ අග්‍ර සරණ. මට අනිත් සරණවල් අනිත් පිහිටවල් නොලැබුණත් මට ලැබුණානේ වටිනාම සරණ. ඒ වටිනා සරණ, ඒ උතුම් සරණ මම මගේ ජීවිතය තුළ හොඳට ස්ථාපිත කරගන්නවා. කාටවත් වෙනස් කරන්න බැරි විදියට මම තැම්පත් කරගන්නවා කියන හිත පින්වතුන් ඇති කරගන්න. ඇති කරගෙන මේ දවස ආරම්භ කරන දවසේම හොඳ අදිෂ්ඨානයක් හිත ඇතුලේ තියාගන්න. මම අසරණයෙක් නෙමෙයි. මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය පිළිසරණක් තියෙන කෙනෙක්. මම ධර්මයේ සරණ ගිය පිළිසරණක් තියෙන කෙනෙක්. මම සංඝයා සරණ ගිය පිළිසරණක් තියෙන කෙනෙක්. මං ඒ තෙරුවන් සරණේ පිළිසරණින් මේ ජීවිතේ වාසනාවන්ත සැපවත් එකක් බවට පත් කර ගන්නවාමයි කියන අදහස හැමතිස්සෙම හිත ඇතුලේ පවත්වන්න. තමන් අසරණෙක් කියලා කවදාවත් හිතන්න එපා. ඉතින් අපි හැම දෙනාට මේ ඊතා දුර්ලභ මුණ ගැහිච්ච තෙරුවන් සරණේ පිහිට පිළිසරණ ලබන ශ්‍රාවක ශ්‍රාවිකාවෝ බවට පත් වෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස්කලා වූ දාරතර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳුන් සතරවරම් දෙවිවරු සෙම්පති දෙවිවරු ප්‍රධාන කොට සදෙව් ලෝවැසි දෙවියෝ පින් අනුමෝදන්ව දිව්‍ය සැපයෙන් වැඩේවා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ ආශිර්වාද දෙවියෝ අපහට නොඅඩුවම සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත් මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් වූ ධර්ම දානමය පින්කම සිදු කරන ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් සමිත් ඒකනායක මහත්මයාගේ නමින් මිය පරලොව ගිය ගුණසිරි පෙරේරා සීයාටත් ජෝර්ජ් ඒකනායක අත්තාටත් දමයන්තා ඒකනායක අත්තම්මා ඇතුළු නමින් මිය ගියා වූ සියලු ඥාතීන් පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිතේ ඒකාන්ත වශයෙන් සැපයටම පත්වේවා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සසර දුකින් අත් මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයේ සුජීවත්ව සිටින පින්වත් සනත් ඒකනායක පියාණන්ට අනුමෝදන් වෙත්වා. මෙත්තා ඒකනායක මෑණියන්ට අනුමෝදන් වෙත්වා. සීලවතී පෙරේරා ආදරණීය මිත්තණියට අනුමෝදන් වෙත්වා. ඒ දෙමාපියනුත් මිත්තණියනුත් නිදුක් නිරෝග සුවය ලබත්වා. දීර්ඝායුෂ ලබත්වා. ගෞතම සාසනයේ ධර්මාවබෝධයෙන් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි පින් අනුමෝදනා සෙත් ප්‍රාර්ථනා සිදු කරමු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන පින්වත් සමිත් ඒකනායක මහත්මයාට එක ලෙසම අනුමෝදන් වෙලා එතුමා බලාපොරොත්තු වෙන පරිද්දෙන්ම මේ ධර්ම දාණය තෙරුවන් සරණේ වටිනාකම ගැන කියා දීපු මේ සොඳුරු දහම් දේශනාව ලෝකයටම අහන්ට සලස්සමින් රැස් කළා වූ මේ උදාර ධර්ම දානමය පින නිවන් දකිනා ජාති දක්වාම උතුම් කලන මිතුරු ඇසුර ලැබීම පිණිසම හේතු වේවා. කිසි කලෙකත් පවිතු මිතුරන්ගේ ඇසුරට නොවැටේවා. තමන්ගේ ජීවිතේ ඊතා සැනසෙල්ලේ යුතුව කායික සැපයෙන් යුතුව මානසික සැපයෙන් යුතුව ගත කරන්නට ලැබේවා. සමිත් ඒකනායක මහත්මයාටත් පවුලේ සියලු දෙනාටත් තම තමන් කරන කියන රැකී රක්ෂා ව්‍යාපාර ආදිය දියුණු කරගෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය සාර්ථක කරගෙන සැනසෙල්ලේ ජීවිත ගොඩනගා ගන්නට ලැබේවා. ජීවිතයට පෙනෙන නොපෙනෙන බාධාවෝ වෙත්නම් සියල්ල දුරින්ම දුරු වෙත්වා. තවදුරටත් කලන මිතුරු ඇසුරේ සුවසේ පින් කරගෙන දහමේ හැසිරෙන්න ලැබෙත්වා.
සුපින්වත් හැම දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට නිරතුරු දහම් ශ්‍රවණයේ යෙදෙන මේ සුපින්වතුන්ලා හැම දෙනාට ගෞතම සාසනය තුල හොඳට තෙරුවන් සරණ අඳුනාගෙන තෙරුවන් සරණේ පිහිට පිරිසන්න ලබාගෙන ගෞතම සාසනයේ ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාග්ය වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.